තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, අද මේ දේශනාවට මාතෘකාව වෙන්නේ එක්තරා මේ බුදුහාමුදුරුවෝ එක්ක ඇතිවෙච්ච තර්කයක් පිළිබඳ විස්තරයක්. ඒක බුදුහාමුදුරුවෝ බොහෝ දෙනෙක් දමනය කළා. ඒ දමනය කරපු අය අතරින් ඒ ඊටාම නම්බර 1 ලැයිස්තුවට වැටලා තියෙනවා මේ සුචිරෝම කරරෝම කියන දෙන්න. එතකොට තවත් ආලවක අඟුලිමාල ආදී මේ නම් ලැයිස්තුවේ ඉන්න දෙන්නෙක් තමයි මේ සුචිරෝම කරරෝම. ඒතකොට මේ දමනය කියන එක নানা ආකාර වලින් කරනවා මිනිස්සු. නමුත් මේක දමනය කරනවා කියන්නේ බුදු පියාණන් වහන්සේගෙන් කෙරුණේ ශ්‍රේෂ්ඨ පැත්ත අල්ලලා. මොකද්ද? ඒ පුජ්‍යලයා යම් සංසාරේ යම් ක්‍රමයක් ගෙනාවනම් දිගටම වසරට වැඩිච්ච දවසේ ඉඳලා ඉදිරියට යම් ක්‍රමයක් ගෙනාවනම් ඒ ගෙනාපු ක්‍රමයේ උන්වහන්සේ දමනය කරන පුජ්‍යලයා නෙවෙයි. ඒ ගෙනාපු ක්‍රමය පෙරලනවා. තමන් වහන්සේට උවමනා පැත්තට හරව. ඒකට කියනවා දමනය කරනවා. දැමුණා කියලා කියන්නේ යටත් වුණා කියන එකයි. යටත් වුණා කියන්නේ තමන්ට ඕනෑ තාලෙට හික්මුණා කියන එක. එතකොට ওই හික්මීම බුදුහාමුදුරුවෝ හැම කෙනෙක් පිළිුණු තිරිසනුන් ඇර හැම කෙනෙකුටම ওই පෙරලිය කළා. ඒකට තමයි දමනය කියලා කිව්වේ. එතකොට තවත් ක්‍රම වලින් ඉතින් මිනිස්සුන්ව ගහලා නොයික ඒවා తాවකාලික වශයෙන් අවස්ථාවට සුළු වෙනසක් කරගත්තත් ඒ විදිහේ දමනයක් සාමාන්‍ය බුද්ධිලෙකුට කරන්න බෑ. ඒකට මේ දමනය ගොදුරු වෙන්නේ ඒ පුද්ගලයාගේ අවස්ථාව එළඹුණාට පස්සේ. ඒ පුද්ගලයාගේ අවස්ථාව කිව්වේ බුදුහාමුදුරුවෝ කවමදාකත් ඊට සුදුසු අවස්ථාව එනකම් දමනය කරන්න ඉදිරිපත් වුණේ නැහැ. මොකද කරන්න බෑ. ඒක බුද්ධත්වයේ එකක් කරන්න බැරි දේවල් අනන්ත තියෙනවා. හැබැයි ඒක කරන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. ඒ අවස්ථාව දැනගෙන ඉදිරිපත් වීම අර ශාස්ත්‍ර ඥානයේ එක්තරා කොටසක්. නාන්සේගේ විද්‍යාවේ එක්තරා කොටසක්. අවස්ථාව දැනගෙන පරාජිත නොවි ගිය කරුණ සම්පූර්ණ කරගෙන ඒමට සුදුසු ඉලක්කය අවස්ථාව කාලය ඒව දැන ගැනීම නාන්සේගේ විද්‍යානුවනේ එක්තරා ප්‍රධාන කොටසක්. ඒකට මේ අවස්ථාව එහෙම එළඹිච්ච අවස්ථාව. මොකද්ද මේ කරරෝම සුචිරෝම කියන මේ දෙන්න යාළුවෝ කියන්නේ ඒතකොට දැන් මේ යක්කු හැටියටයි මේ කතා කරන්නේ. යක්කු හැටියටයි කතා කරන්නේ. ඉතින් යක්කුයි කියලා කිව්වහම අපේ ළඟ මැවෙනවා එක්තරා විලාසයක්. නමුත් මේ යක්ක කියන නාමයට ආවේ ගෝත්‍ර නාමයක්. ඒක ආලව කළා. ඒක ගෝත්‍ර ඒටයිති පුජ්‍යලිකම ගෝත්‍රයට. හැබැයි මේ අය අර අපි හිතන යක්කු වගේ සාමාන්‍ය කැලෑ සත්තු වගේ ජීවත් වෙච්ච කොටසක් නෙවෙයි. සමාජයේ ඊටාම උසස් තැන ජීවත් වෙච්ච අය. හැබැයි එකක් තිබුණා. ඒ ගෝත්‍රිකයන්ගේ තිබුණා ටිකක් කර්කශ ගති. ඒක නිසාමයි යක්ෂ ගෝත්‍රික කියලා කිව්වේ. එදා මේ ගෝත්‍ර වෙන්කලේ පරම්පරානුගතව ආවා වූ ලේවල කිසිම මිශ්‍රණයක් නැති ඒ පරපුරෙන් නොබිලී ආපු අය ඒ විදිහටම හිටියා. ඒක නිසා නාග ගෝත්‍ර, දේව ගෝත්‍ර, යක්ෂ ගෝත්‍ර කියලා ওই විදිහේ බෙදන්න සිද්ධ වුණා. මොකද ඒ කිසිම ලේවල ඛණ්ඩනයක් නැහැ. වෙනස් වීමක් වුණේ නැහැ. ඒ පරපුර එහෙම අමිශ්‍රව ආවා. ඒක නිසා ඒ අයගේ ගතිපැවතුම් එකම ස්වරූපයක් ගත්තා. ඒක නිසා එයාට යක්ෂ ගෝත්‍රික යක්ෂයෝ කියන නම වැටුණ එක ගෝත්‍රයක්. එතකොට මේ ගෝත්‍රයේ එහෙම වුණාට සදපරුස වුණාට නුවණට කිසිම හානියක් වෙලා නැහැ. නුවණ පාවිච්චි කරන්නේ ටිකක් සරවිදී. නුවණට හානියක් වෙලා නැහැ. දැනුගත්කම් කොහොම තිබුණා.
ශාස්ත්‍රධාරී පුජ්‍යලයෝ ඉතින් ඒවෙන් මේ ලෝකේ ගැන අනිත්‍යයට වඩා ඒ අය හිතන්ට එක කරකසව වර්ධක් තියෙනවා ඒ වර්ධට සමාවක් ඇත්තෙම නෑ ඒ අයගේ. සාමාන්‍ය දේව ගෝත්‍රික එහෙම නෙවෙයි. කමක් නෑ ඉතින් මොනවා කන්නද ඔහොම තමයි යාගේ හැටි කියලා. එහෙම නෙමෙයි අර කොටස. පෙර දඬුවමක් දෙන අදහසමයි එන්නේ. අන්න එහෙම ස්වරූපයක් ඒ අයගේ තිබුණේ. නමුත් මේ අය මේ දෙන්න මේ තත්ත්වය පිළිබඳව බුදු පියාණෝ දැකවදාලා ඒ අය ආශ්‍රය කරන විමානයක් ස්ථානයක් කට උන්වහන්සේ වැඩියා. වැඩිහම මේ එක්කෙනෙක් දැක්ක බුදුහාමුදුරේ ස්ථානේ ඉන්නවා. අනිත් අහවල මේ කරරෝ හොයාගෙන ගියා. ගිහිල්ලා කිව්වන්න අහවල් ಜಾති කෙනෙකුත් ඇවිල්ලා ඉන්නේ කියලා බොහෝම පහත් තත්ත්වෙන් කතා කියලායි කතා කරන්නේ. ඇයි ඊට හේතුව? එදා ලෝතර බුදුන් ලෝ පහළ වෙන සමයේදී ඊට කලින් නොයෙකුත් ආකාරයේ මත ලෝකයේ ඉදිරියේ තබලා ඒ අයගේ මතේ ජීවිත වලට ප්‍රයෝජනයි ආදී වශයෙන් මිනිස්සු මුලා කරලා ජීවත් වෙච්ච පිරිසක් එදා සමාජයේ හැදිලා හිටියා. එදා නෙවෙයි කවදත් ඕක සමාජයක් මැද්ද තියෙන එක. ඉතින් අර නියම පුජ්‍යලික ලෝකේ පහළවන තුරු අර අයට එක්තරා ඉඩක්කඩක් ලැබෙනවා ඔවුන්ගේ උපක්‍රම ශක්තියෙන් ජීවන මාර්ගයේ පහසුවෙන් ගෙනියන්න. ඒකට ඒ කාලේ ශාස්ත්‍රෝන් කියලා වෙනම වෙන් වෙච්චම අය 6 දෙනෙක් හිටියා. ඒ අය නම ගිය ශාස්ත්‍රව. නොඑක් මත සමාජීය දිවිසබමින් සමාජයේ තියෙන යම් පුළුවන්කාරකම් පාවිච්චි කරමින් ඒ අය මුලා කරගෙන ජීවත් වෙච්ච පිරිස. ඒකට ඒ අයට අහුනේ කවුද? අර නුවණින් හීන දුර්වල පුජ්‍යලියෝ තමයි සමාජයක වැඩි. ඒ අය කවුරුත් නමුත් ඔය කියන වර්ගයේ නැනවත් පඬිත අය කවුරුත් ඒ අයගේ වචනයක් පිළිගත්තේ. ඒ අයගේ හැඩයක් දකින්නකොට බයිනවා. ඒ තරම් තත්ත්වයක් තිබුණා. ඒකවල දැන් ඔය කිව්වා පොක්කර සාත් ආලවක ඒ වගේම සුචිරෝම කරෝ එළ මහා නැනවත් අය කවුරුත් අර විදිහටයි සමාජයේ පිළිඅරන් තිබුණා. ඒතකොට ඒ හැදීම හිසබු ගෑම ආදී මේ කහවත් ඇඳීම බුදුහාමුදුරුවෝ ගාව තිබිච්ච නිසා ඒ අය දන්නේ මේ බුදුහාමුදුරන්ගේ தත්ත්වය. තිබිච්ච නිසා මේ තරවර්ගයේ කෙනෙක් මේ අපිවත් නිකන් අමාරුවේ දාන්න වෙනවද හොඳ වැඩක් කරන්න කොන්දට කියලා මේ දෙන්නම දුවගෙනාවා විමානයට. ඇවිල්ලා දැක්ක හැටි මේ කරරෝම දැක්ක හැටි මෙයාගේ ලොමු දැහැගෙන උනා. ඒක ඇඟේ හිරි වැටලා ගියා. පස්සේ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ නිකන් අයින් වෙනවා වගේ පෙන්නවා. අයිබීමක් වගේ එයා එනකොට කිට්ටුට එනකොට අයින් වීමක් වගේ පෙන්නවා. ඒකට මෙයා අහනවා මොකද මාව දැකලා තැති ගැනුණා බය හිතුණා නෑ උඹගේ කර්කසකම මේ පිළිගන්න මං නිකන් එපා වීමක් වුණා වගේ මට කර්කසකමක් දැනුණා ඒකයි මේ ටිකක් මම මෙහාට උනේ මේ කර්කසකම කියන එකට දුෂ්ටකම ආදී මේ කිසිවක් නෙවෙයි මේ කර්කසකම උඹගේ දැනගත්තාම උඹට දැනුණා ඒක නිසා ඒක වැදගත් නෑ ඒක හොඳ නැති දෙයක් ඇයි මම නිකන් සිතම පිළිගත්තා ඒකට මේ අයගේ මෙයාගේ සිතට කම්පනයක් වේගයක් ආව කවදාකත් ඔහොම වචනයක් මෙවැනි විදිහට කවුරු කතා කරන්නේ නැතුව එතකොට සුළුමුල කතා කරලා මම කිව්වා යා මහා ටිකක් මෙහෙ එඩිටර් කමක් කරගම් මේක පෙන්නනවා නමුත් මම දැන් ඔබ මේ කියන්නේ කාටද බුදු පියාණන් උසල ගහන පොළේ එහෙම නැත්තම් මේ ගඟෙන් ඒකට විශ්කුලලා හැබැයි ඔය කියනව කරන්න පුළුවන් තත්ත්ව පුජ්‍යලෝ තමයි ඒ තරම් හැදිරි ශක්තිමත් එදා හමුදාවේ හිටපු නායකයෝ ඒ අය
ඔය මේ කොටස් වල හමුදාවන් වල බාහිරව හිටපෙ අනදෙන නිලධාරි. එතකොට දහමරුක මේ ලෝක ධාතුවේ කවුරුත් මම දැක්කේ නෑ. මට පෙනෙන්නේ නෑ. ඔය උඹ කියන වැඩේ මට කරන්න පුළුවන් කෙනෙක්. ඒක නිකාම් කීමනට සීමා වෙයියෝ. ඒක නිසා උඹ වගේ ඥානවන්තයෙක් මේ මොට්ට වැඩ කරන්න පටන් ලෑස්ති වෙන්නවා. කරන්න බැරි වැඩ කරන්න පුළුවන් දේ කරන්න ඉදිරිපත් වුණාට කිසි වරදක් නැහැ. නමුත් උඹේ හිතේ තියෙන ඔය වචන කතා කරන්න යම්කිසි හේතුවක් තියෙනවා. උඹ නොදන්නා හරියක් තියෙනවා ඔබට දැනගන්න ඕන. ඒක නිසා මොඩයා නෙවෙයි ඔන්න අහන්න තියෙනවල. නැත්නම් අරව කරලා උඹේ අදහස් ඉෂ්ට වෙන්නේ නැහැ. අදහස් දෙකම ඉෂ්ට වෙන්නේ. ප්‍රශ්නෙට පිළිතුරු හම්බෙන්නේ නැහැ. මම අතට අංගට තියන්නත් බෑ. ඒක පස්සේ උඹට වැටේ. දැන් උඹේ අර මූලික කර්ම ඉදිරිපත් කර. කියනකොට ඒක එතකොට දැන් අර කර්කශකම ගැන කතා කරනකොට අර යගේ හිත වෙනස් වුණා වගේ. බුදුහාමුදුරුවෝ මේ වචන කියනකොට තවත් ඒවා දිග්ගැස්සලා ඒක විරෝධය මතුවෙන්න. නමුත් එතන එහෙම එකක් සිද්ධ වුණේ නැහැ. කී කරුණා. ඇයි ඒ? අන්න ඒක තමයි මානසික මේ හැම මිනිහටම අයිතිලා තියෙන දෙයක්. හැම මිනිහා ගාවක තියෙනවා මානසික බලයක ආකර්ෂණය වැඩ කරන හැටි. මානසික උන්වහන්සේ හිතලා මෙයා දැන් මේකට අවනත වෙන්න. මෙයා අවනත වෙන්න අවස්ථාව හරි කියලායි අනපැතුරේ බොහෝම දැනුම් තේරුණා. ඒ කියන්නේ හොඳට දැනගෙන මෙහෙම නෙමෙයි මෙහෙම කරපන් කියලා කිව්ව හැටි දමණය වුණා. අන්න එතෙන්දී දමණේ ආරම්භ. ඒ මොකෙන්ද ඒකලි කිව්වොත් ඒ වකවානුවේ කාල සීමාව එනකොට ලෝකේ ඇත්ත පිළිගැනීමටත් ඒ වාගේම උසස් ගුණවත් සිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව සකස් වෙච්ච අවස්ථාවට සිත පැමිණිච්ච වෙලාවේ බුදුහාමුදුරු කතා. ඒකට ඕවා ඔච්චර දුර කියන්න ඕන දේවල් නෙවෙයි. නමුත් අපි මේ කරන අපි අදහන ආගමේ තියෙන සස්ත්‍රීකත්වය කොයිතරම් ජීවිතයේ එක්ක බලපාන සස්ත්‍රීකත්වයක් ඇති දර්ශනයක් අපි මේ පරිහරණය කරන්න කියලා අපේ උද්‍යෝගය වැඩි වෙනවා. ඔය ආකාරයෙන් දැනගන්න. එතකොට ඊළඟට කරරෝම ඇහුවා ප්‍රශ්නයක්. රාගෝච දෝෂෝච කුතෝ නිදාන. ඒකට දැන් ඔන්න අපි දන්නවා දැන් මේ මනුෂ්‍ය බෞද්ධයෙක් නෙවෙයි. බෞද්ධයෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දැක්ක හැටි ගහන පොළේ කියන තරම් කිසිම මේ සම්බන්ධකමක් නැහැ බුදුහාමුදුරුවෝ. නමුත් මේ මනුෂ්‍යයා රාගයේ ද්වේෂයේ ද්වේෂයට මොකද්ද නිදානේ? කොතන ඉඳලාද රාග දෝෂ මතුවේ? දැන් මේ සිත දියුණු කිරීමට බැඳිලා ඉන්න කියන්නේ යොමු වෙලා ඉන්න පිරිසකට අවශ්‍යම වැදගත් ධර්ම කොටස. එතකොට එයා මහනවා අරති රති ලෝම හංස කුතෝති. එතකොට තවත් කියනවා මානසික ක්‍රියා දෙකක් සිතේ වැඩ කරන. මොකද්ද? හොඳ දේ කිරීමේ අරතියක් තියෙනවා. හොඳයි කියලා මිනිහාට යහපත සැලසන යම් දෙයක් තියෙනවා නම් ඒ ක්‍රියාවට මිනිසාගේ සිත එකඟ නොවි පරතින පවත්තන අරති ස්වરૂපයක් තියෙනවා. එතකොට ඊටාම නරකී කියා මිනිහට අහිතකර සෑම පැත්තෙම මෙලෝ පරලෝ සෑම පැත්තෙම අහිතකර යමක් තියෙනවනම් ඒ මිනිහා රතියේකට ඒක ඇලෙනවා. ඔය දෙක මේ සාමාන්‍ය සමාජයේ මිනිසා ගැන පමණක් නෙවෙයි මේ සතා ආදී કોઈ කාතුලත් ප්‍රබෝධුම් ලෝකයේ සාමාන්‍ය නොදියුණු සමාජයේ තියෙන එකක්. එතකොට මේ දෙක පුච්චලයාගේ මේ ඇඟ කොපිත කරනවා. ලෝමහංසය කියන්නේ ඇඟ කොපිත කරනවා. මේ අප්‍රිය භාවයේ ප්‍රිය භාවය.
ඒක රතියයි අරතියයි කියන මේ දෙක. ඒ රතිය එනවා සමගම ඇඟ කොපිත වෙනවා. අරතිය එනවා සමගම ඇඟ කොපිත වෙනවා. ඒකට මේ මොනවද කතා කරන්නේ? අවුරුදු 2500කට එහාදී කතා කළේ මේ අද අපේ ළඟ තියෙන එකක්. දැන් තියෙනවා ඒක. ටිකක් විමසුම් සහිතව බලන පුද්ගලයාට ඒ වෙලාවෙදී අරති සත්‍ය වැඩ කරන හැටි ඔස්සේ දැනගන්න පුළුවන්. කුතෝ සමුත්තාන මාකෝ විතක්ක මනෝ විතක්ක. ඊට පස්සේ අහනවා මෙයා අර සිත ඒකට යොමු වෙන්නේ අර අරතියට සතියට රාගයට දෝෂයට. දැන් මේ එන්ජිමක් වැඩ කරන මූලික වේගය පටන් ගන්න වැඩ කරන්නේ මොකක් නිසාද කියලා මේ අහගෙන ඉන්නේ. ඒක දැන් ප්‍රධාන වේගය යන. ඒකට ඒක වැඩ කරන්නේ මොකකින්ද කියලා මේ අහන්නේ. නම් මේ අහනවා ඒ කියන කොටස වලට සිත විතක්ක වෙන්න විතක්ක වෙනවා කියන්නේ යොමු වෙන්න. ඒකට සිත යොමු වෙනවා කිව්වහම අපිට හිතෙන්නේ මේ එක පැත්තට හැරෙනවා කියලා. නැහැ. ඒ ගතියත් එක්ක සිත උපදින්නේ. ඔකයි මේ යොමු වෙන්නේ. ඒ ගතියත් එක්කයි සිත උපදින්නේ. ඒතර මේ මිශ්‍රණය එක්ක ආපුවාම ඒ අදහසයි ඒ ස්වરૂපයයි ඒ පිළිගැනීමයි ඉතේ තියෙන්නේ. ඊළඟට කුමාරකා කාංකමී වස්ස ජන්ති. ඒකට නිදානයක් මේ උදාහරණයක් කියනවා. හරියට මේ ළමයි මේ කුරුල්ලෙක් අල්ලගෙන ඒ කුරුල්ලා ළමයෙන් බැඳලා පස්සේ මේ යතේ කුරුල්ලා දඟලනකොට අර ළමයා කුරුල්ලා දඟලනවා බලා ඉන්නවා මිසක මේක බේරගන්න බැරුව දඟලනවා. ඕකයි මේ මගේ ප්‍රශ්නේ මේ ලෝක ධාතයේ තියෙන හැම సంతాනිකම පවතින ස්වභාවය. මිනිසා එයාගේ සිත මේ දඟලන එක නවත්ත ගන්න බැරුව දඟලනවා. හැබැයි මොනවාරි අහන්න තියෙනවා අහන්න පුළුවන්. මොනවා හරි ඒ දඟලන එක නවත්ත ගන්න බැරුව ළමයා සතා අල්ලගෙන බැඳගෙන ඒක දඟලනකොටම දැන් මොකද මම කරන්නේ කියලා සතා දඟලන දිහා බලයි. ඒ වගේ අපි මේ සිතක් පාවිච්චි කරමින් අර කිව් විදියට වැඩ කිරීමදී අපි බලා ඉන්නවා මිසක් කරගන්න දෙයක් නැතිව බලන්නේ. ඉතින් දැන් මගේ ප්‍රශ්නේ මේකයි ඕකට මොකද කරන්නේ කියන්නේ. ඒක ධර්මයේ අහලා කිව්වහම කායෙන්වත් ඉගෙනගන්නේ ලෝකයේ දිහා බලලා ඥානාන්විතව හිතනකොට ඕක හැම ජීවිතයකම පේනවා. දැන් අපේ මට්ටමින් දැන් අපේ ඔළුව වල මට්ටමින් ගණන් බැලුවොත් කායෙන් හරි අහගන්න ඕන තමයි නැත්නම් අපි දන්නේ නැහැ. නමුත් ඥානවන්තකම දැනවත්කම කියන එක මොහුකුරාගේ පුජ්‍යලෙන්ට මේ ලෝකෙ දිහා මිනිහෙක් හැරෙන වෙලාවට ඔය දිහා බලා ඉන්නකොට මිනිහෙක් ඕනේ නිකන් බලලෙක් හරි හැරෙන ඒ දිහා බලනකොට මේ හැරෙන්නේ මේ මොකද මෙයා මේ කරන්නේ මොකද හරිම ජීවිත විශ්ලේෂණයක් මතුවේ. ඒකෙන් ඉගෙනගත්ත දෙයට මට පිළිතුරක් නෑ මේක වෙන්නේ මෙහෙමයි කියන්න එයාට දන්නේ. ඉතින් දන්නේ නැති නිසා මම සමහර විට මේ කයින් ওই ශාස්ත්‍රු ගලගෙන අහන්න ඇත. නමුත් කවුරුත් හරි උත්තරයක් දුන්නේ නැති හින්දා මුළු සනුහරේ එක්කම තරහයි. ආලෝකට උනේත් ඔක. ඔය කියන පුද්ගලයන්ට උනේත් ඔකයි. කාට උනේත් ඒ අයගෙන් එදා අජාසත්ත් බැන්නනේ. ඒ අය ගාවට ගියා කිසි වැඩක් පුරියෙ නැහැ මට කියන. තාත්තමරා පුජ්ජල. ඉතින් ওই විදිහේ තත්ත්වයකයි ඕක උදාගෙන. දැන් මෙතන බුදුහාමුදුරුවෝ එතන කුතෝ සමුත්ථාන කියලා තමයි මොකද්ද මේකේ මතුවීමේ හේතු කියලායි හැවෙන්නේ. ඒතකොට බුදුහාමුදුරුවෝ ඒ ගාථාව ඉන්නවතෝරේ කියන්න ඕනේ. ඒ ගාථාව ඊතෝ සමුත්ථාන කියලා පිළිතුරක් දුන්නා. ඊතෝ කුතෝ කොහොමද මෙහෙමයි කියලා කිව්වා. ඊතෝ කියන කතාවෙන් උන්වහන්සේ පෙන්වන්නේ හැම වෙලේම මිනිසාගාව සත්‍යගාව ඔය කියන ස්වરૂප මතුනේ මම ඊතෝ මේ කියලා
එයාගේ ළඟ එයාගේ අයිතියක් ගැන එයා පිළි අරන් තිනවා. එයාගේ අයිතියක් අත පිළිගත්තයින් පස්සේ මම කියලා එයා ගන්නවා. මට කියලා ගන්නවා. මගේ කියලා ගන්නවා. එතකොට මම මගේ කියන ඔක්කොගෙම තියෙන්නේ මේකට කිව්වේ මොකද්ද? මේ පංචස්කන්ධ මේ වස්තුවට. ඔය හැම නමකින්ම කිව්වේ මේ වස්තුවට කියන එකයි. ඔය මම කියන එක හැදුනේ ඔය විදිහේ පෙරලියකින්. දැයෝයි පැත්තකින් තිබිච්චා. එතකොට මේ කියන මම කියන මමත්වයේ කියන ආත්මීය බලාපොරොත්තු නිසා ඊ පුජ්‍යලයා තුල රාගෝච දෝෂෝටි ඊතෝ නිදානං කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා. මේ රාග ද්වේෂ කියන එක අර මමත්වයේ හදා ශක්තිය උදිනුයි මේ කියන ක්‍රියාදකව මතුවේ. රාගය කියන්නේ යමක කැලෙනවා. ද්වේෂය කියන්නේ එක දූෂණය වෙනකම් ගැලෙනවා. අපි කියන්නේ රාගය එකක් ද්වේෂය එකක් කියලානේ. අපි තෝරන්නේ නෙමෙයි. යමක කැලුනහම ඇලිච්ච වෙලාවේ ඉඳලා එයාගේ වෙන්නේ මොකද්ද? දූෂණය වීම. දූෂණය වීම කියන්නේ එයාගේ සැනසෙල්ල නැතිවීම. ඉතින් උසස් මට්ටමට ගියාම අපි පෙන්නනවා ඒකේ මේ උහුලන්න බැරි නපුර අවස්ථාවක්. තේජිය, ක්‍රෝධය ආදී නම් වලින් පෙන්නනවා. ඒ උච්ච අවස්ථාව. ඒ උච්ච අවස්ථාවට ගියේ කොහේදලාද? රාගයේ ඉඳලා බැඳීමේ ඉඳලා. ඒතකොට බැඳීම පටන් ගන්න තැන ඉඳලම අර කියන ද්වේෂ කියන දූෂණ ස්වરૂපයක් තියෙනවා. එතකොට මේ ඊතෝ නිදානං කියලා කිව්වේ මොකද්ද? මේ කියන ආත්මීය අයිතිවාසිකම. එතකොට ආත්මීය අයිතිවාසිකම කිව්වහම අපි භාෂාවක් ඉගෙන ගත්තා. ඒකේ තියෙනවා මම මගේ මට කියලා. ඉතින් ඒකයි අපි කියන්නේ. නමුත් භාෂාවක් නොදන්නේ භාෂාවක් මුකුත් කතා ගන්න බැරි උප්පත්තියම ගොළු කෙනෙක් වුණා. එයා යමධ්‍යය බල සමාහයට අත දික් කරන්න පුළුවන්, සමාහයට එපේ කියන්නේ. අපින් හස්ත මුද්‍රාවෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මට ඕන, අරක මට එපා. ඒතකොට මේ කියන වර්ග දෙක මං කිව්වා රාගයත් එක්කයි ද්වේෂය මතුවෙන්නේ. ඔය වර්ග දෙකට පණින්නේ කොයි අවස්ථාවෙද? මට එපා, මට ඕනගේ එකම වස්තුව. දැන් තමන්ගේ අපි සාමාන්‍ය නිදසුනකට ළමයා තමන්ගේ දරුවා බොහොම ආදරෙන් කතා කරන වෙලාවක් තියෙනවා. ඵලයන් අහකට කියලා කියන වෙලාවක්. ඒ ඵලයන් කියලා එළවන වෙලාවත් වරින් කියලා ලක්ට ගන්න වෙලාවේ දෙකේම තිබුණේ මොකද්ද කිව්වොත් එයාගේ රාගයයි මුල් වෙලා තියෙන්නේ. මේ අවස්ථාවට ළමයා තමන්ගේ ළඟ තිබිච්ච රාගයට අනු මේ බැඳීමට එයා අවහිරයක්. මේ වෙලාවේ යාට බොහොම ලොකු පහසුවක්. මේ පහසු අවස්ථාවට කතා කළා අර වෙලාවට තමයි. ඒකට එකම වස්තුවේ මේ කියන දෙක වැඩ කරන්නේ මොකක් නිසාද? මම සැනසille පහසුවෙන් හොඳින් සැපසේ කරදර වලින් තොරව බොහොම ශාන්තව ඉන්න ඕනේ කියලා ගත්ත තීරණය මතයි ඔය ඔක්කොම කරන්නේ කියලා බුදුහාමුදුරේ පෙන්නන. ඇයි ඒ? ඒක එහෙම ඉන්න බෑ. එහෙම ඉන්න කෙනෙකුට හම්බෙන්නේ නැහැ. එතන ඒ මතය මම මේ කියන මට්ටමින් ජීවත් වෙන්න ඕනේ කියලා ගත්ත මතය හරි. නමුත් ඒක ක්‍රියාවට ගන්න, ක්‍රියාවට දමන්න යොමු වෙච්ච පැත්ත වැරදි. මොකද පැත්ත වැරදි? අපි හැම වෙලේම බලාපොරොත්තු වෙනවා අහවල් එකකින්, දරුවාගෙන්, යාළුවාගෙන්, හිතවතාගෙන්, මේ ඔක්කොන්ගෙම බොනික්කගෙන්, මේ ඔක්කොන්ගෙම යම් කිසි සන්තෝෂයක් ඊ ආධාරයෙන් ලබන්න. ඊ ආධාරයෙන් ලබන්නේ අනේකයි රාග දෝෂ කියන්නේ. තවත් එකක ආධාරයෙන් තවත් යමක උදව්. ඒක මොකක් හරි වේවා.
ඒ උදව්වෙන් ලබන්න යන තමා අර කියන ප්‍රීති සහගත උදන් අරන මට්ටම ලබා ගන්න බාහිර දෙයක් එක්ක තමාගේ ජීවිතය සම්බන්ධ කරමින් ඒ අනුසාරයෙන් මම ලබන්න ඕනේ කියන හිතන එකයි අර වැරදි මතයක් යටතේ අර කිව්ව රත් වීම මතේ. දැන් කාටත් ඇරදිලා බව හොද්දටම පේන. අපි කාටත් ඇරදිලා. අපි හැම මිනිස්සුන්ටම බලා ඉන්නවා. ඉතින් කොයි දේ අහනවා, බලනවා, අත ගන්නවා, ඉව කොන්නවා. ඉතින් ඉන්නවා. මේ මොනවද මෙහෙවයි? ඔය පස් පැත්තෙන් අරකයි හොයන්නේ. ඒ වැඩ කරන හැම අවස්ථාවකම රාග දේශය වැඩ කරනවා. රාග කියලා කිව්වෙ මොකද්ද? ඒකත් එක්ක සම්බන්ධ වෙමින් තණ්හාරති රාග කිව්වේ ඒකත් එක්ක සම්බන්ධ වෙමින් හරියට හිඟන්නා දොරකොලට ගිහිල්ලා යමක් ලැබෙනකන් දොරකොලට වෙලා ඉතින් යන්නේ නැයි දිහා බල ඇස්කිලි දෙකේ රෝගෙල ඉන්නා වගේ අපි ඒ වස්තුන් එක්ක හිත යොදවමින් ලැබෙනකම් බලා ඉන්න පිරිසක් හිඟන්නෝ ටික. ඒ හිඟන කම නිසා අර හිඟන්නට කවදාවත් නැහැ සැනසෙන්නම්. ඒ මොකද ඒ මිනිහට ඕන කොන්නේ જાතිනේ. මෙයාර මොනයි කතර දිවිත දන් කුඩ ටිකක් කරවම ටිකක් කවලා ඔතියනව කාල පරියන් නැත්තම් මෙහි ඉන්නත් එපා කියලා එළවන. ඒක සැනසෙල්ල කණ්ඩත් නැහැ. ඊ මොකද අනුන්ගේ කන්නේ. අන්න ඒකමයි කිව්වේ. මේකයි උනේ කියලා ඒකමයි. ඒකට බුදුහාමුදුරු සහ සුද්ධ ලෙස මේක එක එල්ලට පෙන්නවා මේ තමාගේ ආත්මීය බලාපොරොත්තුයි මේකේ වරද කියලා අර ආත්මීය කියන එක දාලා බලාපොරොත්තුයි මේ සිද්ධිය කියලා බුදුහාමුදුරු ඉදිරිපත් කළා. ඉදිරිපත් කළා බුදුහාමුදුරු පෙන්නනවා මේ ඒ බලාපොරොත්තුව කියන එක නෙවෙයි පුජ්‍යලයා විසින් පුජ්‍යලයාට අයිති වැඩේ. පුජ්‍යලයාට අයිති වැඩේ බලාපොරොත්තුව නෙවෙයි නිෂ්පාදනයයි එයාගේ කාරණයට අවශ්‍ය. දැන් සප ඕනනම් දැන් සප නිපදවන්න ඕන. නිපදවන්නේ කිව්වේ සප ලැබෙන විදිහට ඔහු සිතන්න. එතකොට පෙන්නනවා කොහොමද මේ පුජ්‍යලයා විසින් සිටී යුත්තේ මේ ස්වરૂපය. දැන් ඒ තත්ත්වය අර අපි කිව්වා හිඟන ස්වરૂපයේ තත්ත්වය හරියට මාළුවා වල කියලා ඉස්සර මාළුවා කියලා වල් જાතියක් තියෙනවා. ඒක පැටලෙවිච්චාම ගලවන්නත් අමාරුයි. ඒ වගේම හැම තැනමත් ඒක විසිරී යනවා. අන්නේ වගේ ස්වરૂපයක් කුයි මේ රාග කියන තත්ත්වේ පවතී. මේ කාටද කියන්නේ මහා දරුණු කවදාකත් ශාස්ත්‍රවරයෙකුට කිසිම සැලකිල්ලක් නොදක්වන පුජ්‍යලෙක්ට මේ බුදුහාමුදුරුවෝ මේ දේශනාව කරන්නේ. ඉතින් මේ මනුෂ්‍යයා කිසිම හරස් වචනයක් දෙන්නේ මුකුත් නැහැ කියන දේ අහගෙන ඉන්නවා. ඒකට බුදුහාමුදුරුවන්ගෙන් අවසර ලැබෙනවා. ඒ පුජ්‍යලයා විසින් බලාපොරොත්තු සිදු වෙනකම් බලා ඉඳීම අත්හැරියි. මේ බලාපොරොත්තු කියන්නේ සිඳු වෙනකම් බලා ඉඳී. දැන් ඉර පායනකම් බලාපොරොත්තු. හොඳ පායනකම් බලාපොරොත්තු. ඒ පුජ්‍යලයා එනකම් බලාපොරොත්තු. ඒ ඔක්කොම සාමාන්‍ය බාහිර දෛනික ජීවිතේ කොටස් වලටයි වැඩ. ඒවා හැමයි. මේ බලාපොරොත්තු සැප ලැබීමේ බලාපොරොත්තු නැත්නම් දුකින් නිදහසීමේ බලාපොරොත්තු. සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු අයිති. එහෙම හිතන්නත් නරකයි කියන එකයි බුදුහාමුදුරුවෝ. සැප ඕනේද? සැප ලැබෙන විදිහට හිතපන්. එච්චරයි බුදුහාමුදුරුවන්ගේ නිගමනය. සැප ඕනේද? සැප ලැබෙන විදිහට හිතපන්. එතකොට සැප ලැබෙන විදිහට හිතන්නේ මොන ආකාරයෙන්ද කියන එකත් මේ කරෝමට පැහැදිලි කළා බුදුහාමුදුරුවෝ. තමන්ට ඕන ආකාරයෙන් තමාගේ ජීවිතයට සැප ලබා දෙන දේ ලෝකෙන් හොයන එකයි මෙතන වැරදුනේ. මොකද ඒ තමන්ට ඕන ආකාරයේ හැඩය ඇති දෙයකින් අර සැපය සංවිධානය වෙන්නේ නැහැ.
ඒතකොට මේ සංවිධාන මේ බලාපොරොත්තු වීමේ හැඩය ආදී සියල්ලම සිතෙන් ඉවත් කළා. සිත නිකන් තියෙන්නයි. සිතට වැඩ කරන්න දෙන්න. මුකුත් සිතට වැඩක් බාර දෙන්නේ නැහැ. සිතට කිසි වැඩක් බාර දෙන්නේ නැහැ. සිතට වැඩ කරන්නයි. ඒතකොට සිතට වැඩ කරන්න හරිනේ කිව්වහම සිතේ ස්වභාවය අරමුණු ගැනීමයි. සිතේ ස්වභාවය අරමුණු ගැනීම. අරමුණේ කියන්නේ නිමිත්තක් අසු වෙච්චාම සිත පෙරලෙන හැටි. ඒ පෙරලෙන හැටි කිව්වහම බලාපොරොත්තුවක් යමෙකුගේ තියෙනවා. ඔය කියන අපේ කාගේ තියෙනක. ඒ බලාපොරොත්තු තියෙනකන් සිතේ පෙරලෙන්න ඉවරයක් නැතුව පෙරලෙන්න. නමුත් සිතට ඉඩ දෙනවා ඒ නිමිත්ත ඉන්ද්‍රියෙන් තමාගේ සිතට වැටුණා. අර පරණ ස්වરૂප පරණ පුරුද්දට අනුව හෝ පුරුවට අනුව ඒක අහවල් නිමිත්තේ අහවල් දී කියලා හඳුනාගත්තා. ඊළඟට ඒකේ හොඳයි කියලා හිතෙන්න පුළුවන්, නරකයි කියලා හිතෙන්න පුළුවන් මුල් අවස්ථාවේදී. නමුත් ඒ හිතුණාකම ඒ හොඳ නරකක් ඕකේ නෑ. ඒ නිසා සිතිවිලි වලට අරමුණු වලට සිතට පත් වෙන්න ඉඩ දීමත් පත් වෙන සිත පිළිබඳව ඒ පත් වෙන තත්ත්වයේ පිළිබඳව කිසිම වෙනසක් විරෝධයක් ඒකට අප්‍රසන්න අකමැතිකම මොකුත් නෑ. ඒක එහෙම වෙච්චා. ඒකෝකත් එහෙම වෙච්චාවේ ඊට වඩා දෙයක් ඒ හිතට අනකරන්න අපිට බෑ. හිතට අනකරන්න ගියාම තමයි අර කියන ස්වરૂපයට අර අලකලංජ තත්ත්වයට හිඳිනක තත්ත්වයට අර නගින්නේ අර ඒකත් එක්ක ඒක වෙලිවිදින් අතුල්ලන්නේ. ඒකට එහෙම වැඩ කරන්න දෙන්න කි. මේ බුදුහාමුදුරන්ගේ ක්‍රමය. එතකොට එවලෙම මේ අපි වාගේ නෙමෙයි එදා අය ඒ නනවත් උත්තමය ධර්මය අහලා මේ බොහොම හොඳයි බණ ටික කියලා ගියේ නැහැ. ඒ කියනකොටම ඒක කියන දේශනා කරන ඒ දේශනාව තුලත් ඊටාම සියුම් විදියට සිටේ කොටස් වැඩ කරවන්න කරුණු ඉදිරිපත් කරනවා. ඒ වගේ මේ ඥානවන්තයින්ට පුළුවන්කම තිබුණා ඒ කියන එකට ඒ තමාගේ හිතපත් කරන්නේ තත්ත්වයටපත් කළා හරි නීද කියලා බලන්න. ඒවම ෆොටෝ එකක් අරන් ඒක හොදලා බලන්න වගේ එවල මේ ආයිත් පුළුවන් වුණා. ඒ බුදුහාමුදුරේ කියන තත්ත්වයට හිත ගත්තාම හරියට හරි කිසිම කරදරයක් කලකලංචයක් මුකුත් නැහැ කියලා ඒ ඇත්තෝ ඒක එවලෙම පරීක්ෂණයට දාලා ප්‍රයෝජනෙට. එහෙම කරගෙන යනකොට කරරෝමට සුචිරෝමලාට පුළුවන් වුණා. බුදුහාමුදුරුවෝ වදාළ මේ ක්‍රමය හැරමේ ලෝක ධාතුවේ සැපයෙන් දුකින් තොර වූ ජීවිත තත්ත්වයක් හදන්න මේ හා සමාන ක්‍රමයක්. ඒ කාන්තම නිදොස් කිසි කෙනෙකුට පිටපණින්න බැරි ශාස්ත්‍රීය මට්ටමක් උඩ නියම විදිහට ඒ පුජ්‍යලයාට ඒ සැපේ කරා සිත ගමන් කරන හැටි දකිමින් ඉස්සරහට තල්ලු කරන්න පුළුවන් එකම ක්‍රමය මේකයි කියලා සුචිරෝම පිළිගත්තා. කරරෝම පිළිගත්තා. පිළි අරගෙන උන්වහන්සේ බුදු පියාණන් වහන්සේට කළ හැකි ගෞරව. ඉතින් එකම පුජ්‍යලයා මේ පොත්සිය තියෙන ඉඳ එකම විදිහට ලියලා තියෙන්නේ. නමුත් එක එක ආකාරයෙන් බුදු පියාණන්ට ගෞරව පූජාවල් පවත්වන්න පටන් ගත්තා. ඒකට දැන් මේ භාවනා දිනයයි. ඒකට මේ භාවනාවේ කියලා කතා කරනකොටම අපි හිතන්නේ ඇත්ත පියාගෙන වාඩිලා ඉන්න එක. ඒක නෙමෙයි. දැන් මේ පින්වත් පිරිසකේ දැන් සිතට වැටුණා සුතමේ ඥාන. සුතමේ ඥානය කියන්නේ ඇසීමෙන් තමාගේ ක්‍රියා දෙන ආයුතු හරි පැත්තයි වැරදි පැත්තයි දැක්කා. ඊළඟට චින්තාමය ඥාණයෙන් මොකද්ද කරන්නේ? එක පාරක් අහපුදී නැවත සිතලා ඒක ස්ථීර බවට ඒක
ශක්තිමත් කිරීම සිතවිල්ලෙන් කරන්නේ. ඊළඟට ඒ සිතවිල්ලෙන් ගත්ත තීරණයත් එක්ක සමාදත දැනගත්ත කාරණේ නිරන්තරයෙන් පාවිච්චි වෙනකොට අන්න භාවනාවේ කියන්නේ ඒ භාවනාවේ කියන්නේ ඒක දැනගෙන නිරන්තරයෙන් ඒක ජීවිතය තුළ වැඩ කරන තරමට පුරුදු කරනවා. මොකක්ද දැන් මෙතන පුරුදු කරන් තියෙන්නේ? මොන හොඳ මොන නරක මොන විදිහට ආවත් සිතවිල්ල තුලින් එන්නා වූ සිතවිල්ල තුලට වැද්දගත්තා වූ හැඟීමේ සේවිච්චාවේ ඒක සුද්ධ කරන්න හෝ හරි ගස්සන්න ඕනේ. ඒක සිත හැදිලා තියෙන ওই විදිහටයි මෙච්චර කාලයක් ඔය ආකාරයෙන් අර පීඩාන්දින තත්ත්වයෙන් සිත වැඩකලේ ඕක සුද්ධ කරන්න ගිහිල්ලා. ඒ සුද්ධ කරන්න යාව හෝ නැත්තම් අසුද්ධ වෙන්න ඉදීම හෝ දෙකමයි කියන්නේ මම දැනගෙන නෙමෙයි හිත හැදුනේ. මා නදනුවත් හිත හැදුනා. හිත තීන බව දැනගත්තට පස්සේ ඔන්න ඒකත් එක්ක නටන්න පටන් ගත්තා. දැන් මෙතනයි වැරදුනේ. අන්න ඒක නිසා මා නදනුවත් හැදිච්ච හිත ඒ විදිහටම ක්‍රියා කළා. ඒකේ ශක්තිය ඕනකට පෙරුණායි මම ඒකට ඔග කීමට කිසිම සුදුස්සෙක් නෙවෙයි කියලා හිතනකොටම බලාපොරොත්තුයි. ලැබෙන ආකාරයෙන් පිළිගන්නවා. ඒ පුජ්‍යලයාට වෙන්නේ මොකද්ද? යමක් එක්ක තදින් සමාග සිත ස්පර්ශ නොවන මට්ටමට එන. ස්පර්ශය කියන්නේ ඒකේ වැඩි වැඩියෙන් සිත අතුල්ලන. ඒකට අතුල්ලන්නේ ද්‍රව්‍යයක් නෙවෙයි. නමුත් ඒ සිතේ ඒකත් එක්ක වැඩ කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? රත් වීම වැඩි වෙනවා. රත් වීම වැඩි වෙනකොට වෙන්නේ මොකද්ද? කාන්දම් වෙනවා. ඒක කියන කාමයේ කියන කාන්දම් තමයි. කාන්දම් වැඩි වුණාට පස්සේ බැඳීම නවත්තන්න බෑ. අර විදිහේ ක්‍රියා කිරීමේ වෙන්නේ මොකද්ද? රත් වීම අඩු වෙනවා අතිල්ලීම නැති නිසා. ඒ ගැන හිතන්නේ එකපාරක් දැවුන මෙයාවල් එකයි කම එච්චර. එකෙන් එකට වැඩි ඇතිල්ලෙන්නේ නැති නිසා රත් වෙන්නේ නැති නිසා කාන්දම හැදෙන්නේ කාන්දම හැදෙන නිසා අර සාන්ත භාවයේ ස්වરૂපයට සිත ක්‍රමෙන්පත් රත්න වෙන්නේ. ඒකයි නිවා ගන්න එක. මේ රත් වෙන එකයි බුදුහාමුදුරුවෝ නිවා ගන්න කියලා. ඒකටයි මේ නිවනේ කියන්නේ. ඒක මේ කවුරුද දන්නෝ? නිවනේ කිව්වේ රත් වෙන එක නිවා ගන්න මෙන්න කරවමටත් සුචිරෝමටත් දුන්න දේශනාවල තියෙනවා සම්පූර්ණ මේක නිවන හැටි. ඉතින් එක එක ආකාරවලින් බුදුහාමුදුරුවෝ එකම දේ තමයි දේශනා කරලා තියෙන්නේ. නමුත් එක එක පුජ්‍යලයාට එක එක ආකාරයෙන් දේශනා කළේ ඒ ස්වરૂපයේ හැදෙන ආකාර අනන්තයක් වුණා. ඒ නිසා ඊට ඇති පුජ්‍යලයන්ගේ බලලා උන්වහන්සේ ආකාරයකයි දේශනා කළා කාරණේ අවබෝධ කළා. මේ සුචිරෝම කරෝම ආදීන්ටත් ඒ තමන්ගේ ජීවිත සංසුම ලබා ගැනීමට හැකි වුණා කියලා සඳහන් වෙනවා. ඒතකොට දැන් ගොන්න මගේ දේශනාව ඔතනින් අවසానයි. දැන් ඕන ප්‍රශ්නයක් අහන්න. සසරේ පුද්ගලයා කිව්වේ ඉතින් සිතේ සම්බන්ධ වස්තුවක් නේ. ඒකට ඒ කොයි පුද්ගලයාගේ එකම දෙයයි සංසාරේ වැඩ කරන්නේ එක එක අතට. නමුත් එකම දෙයක් ගේනවා මොකද්ද? කාම වේග ක්‍රියාකාරීත්වයක්. ඕකේ එක එක ස්වરૂප වලින් වැඩ කරනවා කියන පුද්ගලයා ගාව. නමුත් එකම කාමය. බුදුහාමුදුරුවෝ දමනය කළේ කිව්වේ මොකද්ද? ඒ පුජ්‍යලයාය කරපු ක්‍රියාවල් වලින් තව තවත් ඒ කාම ශක්තිය කාන්දම් ශක්තිය වර්ධනය වුණා මිස ඒක ගිලා වහින නැති වෙන තත්ත්වයක් හැදුනේ නැහැ. ඒ වර්ධනය වීම නිසා මේ මිනිසයා විකටම ඇවිල්ලා තියෙන්නේ මහා දුක්ඛඳක් විඳගෙනයි. එතකොට මේ දුක්ඛඳගෙන විඳගෙන ආපු යම් ඒ ක්‍රමයේ තත්ත්වය බුදුහාමුදුරුවෝ වෙනස් කරන්න පුළුවන් අවස්ථාව වෙනතුරු බලා ඉඳලා හරියට වෙනස් කළේ මොකද්ද? ඒක අර වැඩි වෙමින් වර්ධනය වීමට කරන ක්‍රියා එහෙම නොව
වර්ධනය නොවීමට උවමනා කරන ක්‍රියාපැත්තට හරවන්න උන්වහන්සේ කරුණු දානවා. මේ අවස්ථාවේ දාපු නිසා හරියට හරියම තමයි කෙරෙන්න ඕනේ කියලා එතන ඉඳලා යා මේ පැත්තට හැරිච්චාම ඒකට කියනවා දමණය. අවසානයේ මොහොමලා ඉවෙස් පස්කම නෙවෙයි අර කරන්නා ක්‍රමය දුහාඳුන හම්බෙලා නැස්තරගෙන ඉතින් ඒවට යන්නේ ඒක. ඔව් දැන් බුදුහාමුදුරුවෝ කියනවා අපි කියන්නේ බුද්ධිය. බුද්ධියටයි බුද්ධිය කියන්නේ යම් දවසකද දුකින් නිදහස් වෙන දැනීම ඒකට කියන බුද්ධිය කියලා. ඒතර දැන් සංසාරේ ගමන් කරන පුද්ගලයා අතරේ බුදු කෙනෙකුගෙන් බණ අහන්නේ නැතුව තමන්ගේ ස්වකීය ශක්තිය ඒ පෙරලිය කරගන්න උත්තමයන් පසේ බුදුරු නමින් හැදෙන්නේ. ඒක ඒ උත්තරය උගලේ මොකද්ද? මේ බුදුහාමුදුරුවන්ගෙන් කියලා හිටන් මේ ගෞතම ශාක්‍ය පුත්‍රයන් වහන්සේගෙන් ලැබුව එකක් නෙවෙයි මේක. බුද්ධියෙන් ලබා. ඒක නිසා බුද්ධියනේ මේක අහගන්නේ බුද්ධිය අවදි කරවා ගන්න බුද්ධිය දියුණු කරපු උත්තරයේ සහාය ලැබෙනවා. ඒකයි බුදුහාමුදුරන්ගෙන් ලැබෙන්නේ. ඊට වඩා යමක් නැහැ. බුදුහාමුදුරුවෝ නැතෝ ඕනෑ හැටි ප්‍රාර්ථනා මේ සසර දුක් නිවුවා පසේ බුදු සාතන් වහන්සේලා ඉතින් කොයින් හරි මේව කරගෙන බුද්ධෝත්පාද කාලවල නොවන මිත්‍යා දෘෂ්ටිකින් ලෝකේ ඉන්න සමවල අර පසේ බුදුරු ලෝ පහළ වෙනවා. පහට හරිලා මේ මානසික தත්ත්වය හදලා උන්වහන්සේලා රහත් වෙලා තිනවා. ඒකයි ක්‍රමේ. ඉතින් දැන් මා හිතනවා ඉච්චරයි අහන්නදී ප්‍රශ්න ඇති. දැන් මේ පින්වත් පිළිසිට මේ සතියකට මේ කර්ම දේශනාවලින් තේරෙන ඇති ජීවිතේ පරිහරණය කළ යුත්තේ කෙසේද කියන ඒක දැනගත්තට පස්සේ වෙන මොකක්වත් මේ ලෝක දහසේ දැනගන්න මුකුත්ම නැහැ. එක එක දේවල් තියෙනවා ඒවෙන් කිසිම වැඩක්. අර හම්බෙච්ච ජීවිතේ දුකටපත් නොවන විදිහට පරිහරණය කරන පුජ්‍යලයාට ඒ එකකින්වත් වැඩක් නැහැ. මේ ඒ තමා විසින් කරන අඥානවන්ත ක්‍රියාව පමණ අගේ කොට සලකනවා. එහෙම කරමින් යන පුජ්‍යලයා සියලු කෙලෙසුන් නැසලා අමා මහ නිවන් දකිනවා. ඒ නිසා දැන් ඔන්න මේ පින්වත් පින්ස ඉදිරි කාලේ භාවනාවේදීන්ද දැන් යමු වෙන්න කවුරුත් හිතාගන්න අපි විසින් මේ කරන්න යන්නා වූ මේ උදාාර ක්‍රියාව දිස්වලන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලත් අපහසු කරන්නා වූ ස්ථානට අධිග්‍රහිත සිරුම දිවිරාජ සමූහයාගේ නමින් නැසීමේ පරලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාද භූත පින්නතුන්ද සතුන්ද අපේ මේ උදාාර ක්‍රියාවට සහකාරය වෙත්තා අප පුරන්නා මේ ධර්ම ශක්තිය සමටමත් අපට එකසේ අමාමා නිවන් පිණිස හේතු වේවා යන සිත ඇති කරගෙන කවුරු සාදු කියන භාවනාව කරනවා.